වෙලා පෙරවරු 8යි. මේ ස්වදේශීය සේවයයි. ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කොළඹ 5 හැවලුක් ටවුන් ඉසිපතනාරාම මහා විහාරාධිකාරී තිඹිරිගස්සයාය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී අධ්‍යාපනපති පූජනීය වග විජිතවංශ ස්වාමීන්ද්‍රණන් වහන්සේ සෑම ජනකොටසක්ම ජීවත්වන ශ්‍රී ලාංකික සමාජය තුළ ඔබ කුමන ආගමක් ඇදහුවත් අපගේ යහපත් අරමුණු කරා අප ගමන් කරන්නේ කෙසේද? සමාජයේ සිළු දෙනා යහපත් පුරවැසියන් ලෙස ජීවත් වෙමින් මෙම අසීරු අවස්ථාවේ නිරෝගී ධර්මානුකූල සමාජයක් අපි ඇති කර ගැනීම උදෙසා අප විසින් ඉටු කළ යුතු කාර්යභාරයන් පිළිබඳවයි අද ධර්මානුකූලව විග්‍රහ කරන්නේ. පින්තුනි, ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ආම බන්තේ සාදු සාදු සා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. සාදු සාදු සා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
සුප්පබුද්ධං පබුඤ්ජන්ති සදා ගෝතම ශාවකා යේ සංදිවාච රත්තෝච නිච්ඡං කායගතා සතිති. සාදු සාදු සා. සදහවත් කාරුණික පින්වතුනි, අපි හැම කෙනෙක්ම ජීවිතයේ යම් කිසි අසීරු අවස්ථාවකට මුහුණ දී සිටින අවස්ථාව. මේ කාලය තුලදී අපි හැම කෙනෙක්ටම වැඩිපුර කාලයක් දවසේ තමන්ගේ නිවසට වෙලා කාලය ගත කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේ කාලය, මේ මොහොත අපි ඊටාම අවබෝධයෙන් යුක්තව බුද්ධිමත්ව කල්පනා කරලා තේරුම්ගෙන හැසිරිය යුතු අවස්ථාවක්. ඒ නිසා පළමුවෙන්ම මම ඔබට සිහිපත් කරනවා අපේ රජය විසින්, ඒ වගේම සෞඛ්‍ය අංශ විසින් අපිට මේ වෙනකොටත් ලබා දී ඇති සියලු උපදෙස් අනුගමනය කරමි. ඒ උපදෙස් වලට අවනත වෙමින් කටයුතු කරන්නට කියලා. එහෙම කටයුතු කරොත් පමණයි අපිට මේ ව්‍යසනයෙන් ඊටාම ඉක්මනින් ජය ගන්නට පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ නිසා අපි කවුරුත් සාමූහිකව මේ පිළිබඳව කල්පනා කරලා සාමූහිකව මේ අරමුණ ජයග්‍රහණය කරන්නට යම්කිසි කැපවීමක් කරන්නට ඕනේ. මේ කාලය තුලදී අපේ ජීවිතයේ විවිධ වැඩ කටයුතු අතපසු වෙන්න පුළුවන්. පුංචි පුංචි පාඩු අලාභ සිද්ධ වෙන්න පුළුවන්. නමුත් පින්නතුනි, අපේ ජීවිතය පිළිබඳව අපි තේරුම් අරගෙන කටයුතු කරනවා නම් මේ වගේ දේවල් අපේ ජීවිතයක ඕනෑම මොහොතක සිද්ධ වෙන්න පුළුවන් කියලා තේරුම් අරගෙන අපි ජීවත් වෙනවා නම් මේක ඒ තරම් අපහසු කාර්යයක් නෙමෙයි. ඒ නිසා ඔබ කල්පනා කරන්න, මේ වගේ අවස්ථාවකදී අපේ ජීවිතයට නගා කරගන්න පුළුවන් වටිනා දේවල් මොනවද කියලා. ඒ නිසා මේ කාලය නොවටිනා කාලයක් හැටියට නිකරුණේ විනාශ කර දමන්න එපා. ඔබේ ජීවිතයේ උදා වෙච්ච තවත් වටිනා කාලයක් හැටියට මේ කාලය ඔබ සිහිපත් කරගෙන වැඩ කටයුතු කරොත් ඔබේ ජීවිතයේ ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කරගන්න ඉතාම හොඳ කාලයක් මේ එළඹිලා තියෙන්නේ. ඒ නිසා තමන්ගේ ජීවිතයට එළඹුණු වටිනා කාලයක්, උතුම් අවස්ථාවක් හැටියට මේ කාලය සිහිපත් කරගෙන වැඩ කටයුතු කර ගැනීම තුලින් ඔබේ මෙලොව ජීවිතයත් පරලොව ජීවිතයත් වාසනාවන්ත කරගන්න පුළුවන්. ඒ නිසාද මේ ධර්ම දේශනාවේදී අපි පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ඊටාම වැදගත් සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ නවක නිපාතේ. සූත්‍ර දේශනාවේ නම සාරිපුත්ත සීහනාද සූත්‍රය. බොහෝ පින්වතුන් මේ සූත්‍ර දේශනාව අහලා ඇති. පින්වතුනි, අපි කොයිතරම් සූත්‍ර දේශනා ශ්‍රවණය කළත් ඒ සූත්‍ර දේශනා වලින් කියවෙන කරුණු එකක්වත් අපේ ජීවිතයට එකතු කරගන්නේ නැත්නම් කවදාවත් අපි තුල සංවර්ධනයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා පුංචි කරුණක් හරි තමන්ගේ ජීවිතයට එකතු කරගත්තොත් ඒක ඊටාම වැදගත්. ඒ නිසා ඔබ ජීවිතයේ යම්කිසි අසීරු අවස්ථාවකට පත් වෙලා ඉන්න මේ මොහොතේ මේ දේශනා කරන සූත්‍ර දේශනාවෙන් ඔබේ ජීවිතයට පුංචි හරි දෙයක් ලබා ගන්න පුළුවන් නම්, ඒ දේ ලබාගෙන ඔබේ ජීවිතය සංවර්ධනය කරගන්නවා නම් ඒක ඔබේ ජීවිත කාලය පුරාවටම වටිනා දෙයක්. ඒ නිසා එවැනි වැදගත් සූත්‍ර දේශනාවක් අද මේ දේශනා කරන්නේ සාරිපුත්ත සීහනාද සූත්‍රය. අපේ බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ ධර්මසේනාධිපති අපේ සරියුත් මහරහතන් වහන්සේ උන්වහන්සේ වස්තුන් මාසයක් වැඩ වාසය කරලා
මේ කාලය අවසන් කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ හමු වීමට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිත් සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දන්වනවා, භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මම දැන් 3 මාසයක් මේ සවැත් නුවර ජේතවනාරාමේ වස්වැසලා වැඩ වාසය කළා. දැන් මේ කාලය ගෙවිලා අවසానයි. දැන් මම කැමති ඔබ වහන්සේගේ අනුශාසනාව පරිදි ගම්දනව් කරා වැඩම කරන්නට, ධර්මචාරිකාවේ හැසිරෙන්නට මම කැමතියි කියලා බුදුරජාණන් වහන්සේට දන්වනවා. එහෙම දන්වලා උන්වහන්සේගේ ශිෂ්‍ය පිරිසත් සමග බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා උන්වහන්සේ එතනින් බුදුරජාණන් වහන්සේගේ අවසරය මත පිටත් වෙලා වැඩම කරන්නට ගත්තා. උන්වහන්සේ වැඩම කරලා සුළු මොහොතකින් තවත් භික්ෂූන් වහන්සේ නම බුදුරජාණන් වහන්සේට ඇවිත් පවසනවා, භාග්‍යවතුන් වහන්සේ අර සැරියුත් ආයුෂ්මතුන් වහන්සේ මගේ ඇඟේ හැප්පීගෙන ගියා. උන්වහන්සේ මගේ ඇඟේ හැප්පුණාට මගෙන් සමාව ගත්තේ නැහැ. සමාව ගන්නෙත් නැතුව උන්වහන්සේ නිශ්ශබ්ද වෙලා එහෙමම ආපහු වැඩම කළා. දැන් බුදුරජාණන් වහන්සේ දන්නවා සැරියුත් මහරහතන් වහන්සේ කියන්නේ කවුද කියලා. එක පැත්තකින් උන්වහන්සේ ධර්මසේනාධිපති තනතුර දරන ස්වාමීන් වහන්සේ නම. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ අගසව් දෙනමගෙන් එක් ප්‍රධාන ස්වාමීන් වහන්සේ නම. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට අවස්ථා ගණනාවකදී දේශනා කළ තිබෙනවා, සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ වගේම මොග්ගල්ලාන මහරහතන් වහන්සේ ආදර්ශයට ගන්න. උන්වහන්සේලා පවසන දේ හොඳින් ශ්‍රවණය කරන්න. උන්වහන්සේලාව අනුගමනය කරන්න. උන්වහන්සේලා කවදාවත් ඔබ වහන්සේලාට අවැඩක් පිණිස අහිතක් පිණිස දෙයක් කරන්නේ නැහැ, පවසන්නේ නැහැ කියලා. මේ බව හොඳින්ම දැනගත් භික්ෂුන් වහන්සේ නමක් තමයි මේ චෝදනා මුඛයෙන් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදිලා යම්කිසි ආකාරයක පැමිණිල්ලක් කරන්නේ. බුදුරජාණන් වහන්සේට අවශ්‍ය නම් පුළුවන්කමක් තිබුණා සාරිපුත්ත මහරහතන් වහන්සේ ගැන හොඳින් දන්න නිසා ඒක ප්‍රතික්ෂේප කරන්න. නමුත් බුදුරජාණන් වහන්සේ එහෙම කළේ නැහැ. යම්කිසි පැමිණිල්ලක් ආවනම්, චෝදනාවක් ආවනම් ඒක නිසි පරිදි විසඳීම බුදුරජාණන් වහන්සේ සිදු කරපු කාර්යයක්. බුදුරජාණන් වහන්සේ කොතනකදීවත් තමන් වහන්සේ සම්මා සම්බුද්ධයයි පවසලා ඒ කාරණා මග හැරියේ නැහැ. ඒක අපේ බුදුරජාණන් වහන්සේගේ තිබෙන විශිෂ්ටම ලක්ෂණයක්. අපේ ජීවිතයට ඉගෙන ගන්න ඕන දෙයක්. අපි කොයිතරම් තනතුරු දැරුවත්, කොයිතරම් දේවල් අපිට තිබුණත්, කොයිතරම් අපිට බලයක් තිබුණත්, යම්කිසි දෙයක් පිළිබඳව අපි සාධාරණව විමසිය යුතුයි. ඒක අපි ඉගෙන ගන්න ඕන දෙයක් අපේ ජීවිතයට. ඉතින් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේ නමකට පවසනවා, සාරිපුත්ත මහරහතන් වහන්සේට බුදුරජාණන් වහන්සේ හමුවට එන්න කියලා. මේ පණිවිඩය දැනගත්ත සාරිපුත්ත මහරහතන් වහන්සේ ආපසු හැරිලා බුදුරජාණන් වහන්සේ සම්මුඛ වෙන්නට වැඩම කරන්නට පටන් ගත්තා. දැන් මේ කාරණය අපේ මුගලන් මහරහතන් වහන්සේ ඒ වගේම ආනන්ද තෙරුන් වහන්සේ දැනගත්තා. උන්වහන්සේලා දෙනම සවැත් නුවර ජේතවනාරාමේ සෑම කුටියකටම ගිහිල්ලා භික්ෂුන් වහන්සේලාගේ කුටිවලට තට්ටු කරලා පවසනවා, අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අද අභීත සිංහනාදයක් පවත්වනවා. ඒ සිංහනාදය ශ්‍රවණය කරන්න, ඒක දැක බලා ගන්න එන්නටයි කියලා මුගලන් හාමුදුරුවොත් ඒ වගේම ආනන්ද හාමුදුරුවොත් භික්ෂුන් වහන්සේලාට පවසනවා. මේ බව දැනගත් භික්ෂුන් වහන්සේලාත් බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණියා. දැන් අර චෝදනා කරපු ස්වාමින් වහන්සේ එක පැත්තක ඉන්නවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදිලා උන්වහන්සේට වන්දනාමාන කරලා එකත් පසක වැඩ සිටියා. දැන් මේ කාරණය පිළිබඳව විභාග කරනවා.
ඒ වෙලාවේ මේ චෝදනාව අහගෙන හිටපු අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේ පවසනවා තමන්ගේ කය පිළිබඳව දැනීමක් අවබෝධයක් නොමැති කෙනෙකුට මේ වගේ චෝදනාවක් කරන එක හරි. උන්වහන්සේ කොතනකදීවත් සඳහන් කරන්නේ නැහැ මම කායගත සතිය වඩන කෙනෙක් කියලා. උන්වහන්සේ ඒ බව පවසන්නේ නැතුව අර චෝදනාව පිළිබඳවම අවධානය යොමු කරලා පවසනවා ඔය කාරණය සාධාරණ වෙයි කායගත සතිය වඩන්නේ නැති කෙනෙකුට නම්. මොකද්ද මේ කායගත සතිය කියලා කියන්නේ? පින්වතුනි, අපි මේ ජීවත් වෙලා ඉන්න කාලය තුලදී විවිධාකාර ක්‍රියාකාරකම් කරනවා. හැබැයි පෘථග්ජන මිනිස්සු හැටියට අපි ගොඩාක් වැඩ කටයුතු කරන්නේ කිසිම හෙවිල්ලක් නැතුව. කිසිම අවබෝධයකින් තොරවයි අපි ගොඩාක් වැඩ කටයුතු කරන්නේ. මෙහෙම කරන වැඩ කටයුතු නිසා අපි ජීවිතයේ ගොඩාක් අසරණ ස්වභාවයට පත් වෙනවා. ඒ වැඩ නිසාම අපි කරන ඒ වැඩ නිසාම අපේ ජීවිතයෙන් පවා අපිට වන්දි ගෙවන්නට සිද්ධ වෙනවා. දැන් ඔබ හිතන්න අපි මේ ජීවත් වෙලා ඉන්න කාලය තුලදී අපිට විවිධ අතුරු ආන්තරාවලට මුහුණ පානට සිද්ධ වෙනවා. ඒ අතුරු ආන්තරාවලට මුහුණ පානට සිද්ධ වෙන දේවල් දිහා බැලුවට පස්සේ අපිට වැටහෙනවා ගොඩාක් දේවල් අපේ අර පරිස්සමක් නැති නිසා සිද්ධ වෙන දේවල් කියලා. ඒ වගේම සමහර වෙලාවට අපේ ජීවිතය ගැන හිතන්නේ නැතුව, අපේ පැවැත්ම ගැන හිතන්නේ නැතුව, අනිත් අයගේ යහ පැවැත්ම ගැන හිතන්නේ නැතුව මේ ගහකොළ සතා සිව්පාව ඇලදොල පිළිබඳව මේ පරිසරය පිළිබඳව හිතන්නේ නැතුව කරන වැඩ කටයුතු නිසා කොයිතරම් අපිටම ඒකෙන් හානියක් වෙනවද? එනිසා මේ ගත කරන කාලයේ පිළිබඳවත් හොඳ අවබෝධයක් තියෙන්නට ඕනේ. හොඳ වැටහීමක් තියෙන්නට ඕනේ. අපිට මේ වෙනකොට සෞඛ්‍ය අංශ විසින් විවිධාකාර උපදෙස් දීලා තියෙනවා. මේ උපදෙස් දීලා තියෙන්නේ අපිව පීඩාවටපත් කරන්න නෙමෙයි. දවසේ වැඩිපුර කාලයක් අපිට ගෙදර ඉන්න කියලා තියෙන්නේ අපිව පීඩාවටපත් කරන්න නෙමෙයි. මේවා පිළිබඳව අවබෝධයක් නැත්නම්, විමසීමක් නැති කෙනෙක් නම් එයා කල්පනා කරන්න පුළුවන් මේක මොනතරම් පීඩාවක්ද? ඇයි අපිව මේ පීඩාවටපත් කරන්නේ කියලා. නමුත් මේ උපදෙස් ටික දීලා තියෙන්නේ, මේ ක්‍රියාමාර්ග ටික අරගෙන තියෙන්නේ කවුරුන් ජීවත් කරවන්නද? අපිව ජීවත් කරවන්න. අපි හැමෝමම ජීවත් කරවන්න තමයි මේ උපදෙස් ටික දීලා තියෙන්නේ. ඒ නිසා ඒවා පිළිබඳව නිරන්තරයෙන් අවදියෙන් සිටින්නට ඕනේ. නිරන්තරයෙන් ඒවා සිහිපත් කරන්නට ඕනේ. ඒවා අකුරටම පිළිපදින්නට ඕනේ. ඒ නිසා අපිට ජීවිතයේ මේ වසංගත తත්වය ජය ගන්න නම්, ඒ සඳහා උනන්දුවක් තියෙනවා නම් ඒකට අපි කැපවීමක් කරන්නට ඕනේ. අපිට ජීවිතයේ කිසිම අරමුණක් ජයග්‍රහණය කරන්නට බෑ ඒ පිළිබඳව අපි හරියට දන්නේ නැත්නම්. ඒ වගේම කැපවීමක් කරන්න බැරි නම්, උත්සාහයක් කරන්න බැරි නම් ඒ කිසිම අරමුණක් අපිට ජයග්‍රහණය කරන්න හැකියාවක් නැහැ. උදාහරණයක් හැටියට බලන්න, ඉගෙන ගන්න දරුවෙකුට යම් කිසි විභාගයක් සමත් වෙන්න අවශ්‍ය කරනවා නම් ඒ විභාගයට එන ප්‍රශ්න පිළිබඳව මේ දරුවට ඒ මට්ටම පිළිබඳව අවබෝධයක් තියෙන්නට ඕනේ. ඒ සඳහා ඔහු ඉගෙන ගන්නට ඕනේ. පාඩම් කරන්නට ඕනේ. එහෙම නැතුව අනවබෝධයෙන් එතෙන්ට ගියා කියලා ඒ විභාගයෙන් සමත් වෙන්න හැකියාවක් නැහැ. ඒක අරමුණක්. ඒ වගේම තමයි මේ වෙලාවේ මේ වසංගත తত্ত্বය ඊටාම ඉක්මනින් සමනය කර ගැනීම අපි හැම කෙනෙකුම වගකීමක්. මේකෙන් බේරීම තමයි අපේ එකම අරමුණ. ඒ නිසා අපිට විවිධාකාර අරමුණු තියෙනවා. ඒ අරමුණු ජය ගන්න නම් කැපවීමක් තියෙන්නට ඕන. ඒ වගේම බෞද්ධයන් හැටියට ඔබ අපි කල්පනා කරනවා අපේ ජීවිතයේ අරමුණ තමයි, පරම අපේක්ෂාව තමයි නිර්වාණය අවබෝධ කර ගැනීම. එතකොට ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිපදාවක් තියෙනවා. වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වැඩපිළිවෙල අපි හඳුනා ගන්නට ඕනේ. ඒ වැඩපිළිවෙල හඳුනාගත්තේ නැත්නම් අපිට නිවන් අවබෝධ කරගන්න හැකියාවක් නැහැ. වැඩපිළිවෙල හඳුනාගත්තත් මදි ඒ සඳහා අපි කැපවීමක් කරන්නේ නැත්නම්,
අපේ උත්සාහයක් නැත්නම් අපි ප්‍රාර්ථනා කළා කියලා කවදාවත් නිවන් අවබෝධ කරගන්නට අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ අරමුණු ජයග්‍රහණය කරගන්නට අපිට කැපවීමක් තියෙනට ඕනේ. නිරන්තරයෙන් ඒවා මෙනෙහි කරන්නට ඕනේ. වඩන්නට ඕනේ. ඉතින් ඒ නිසා කායගත සතිය කියලා කියන්නේ අපේ කයේ, අපේ ශරීරයේ මේ ඉරියව් පවත්වන විට ඒ කෙරෙහි අවධානයෙන් සිටීම, ඒ කෙරෙහි සිහියෙන් සිටීම. ඉතින් ඒ නිසා මම මුලදී සිහිපත් කළා අපි කරන වැඩ කටයුතු ගොඩාක් අපි කරන්නේ එවැනි සිහියකින් තොරවයි. සිහියකින් යුක්තව මේ වැඩ කටයුතු කරනවා නම් ඒක ජීවිතයේ භාවනාවක් වෙනවා. බලන්න ඔබ සමහර විට සඳහන් කරනවා අපිත් එක්ක කියලාත් තියෙනවා අපිට භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා. දැන් බලන්න භාවනා කරන්න අපිට අමුතුවෙන් වෙලාවක් අවශ්‍ය කරන්නේ නැහැ. අපි කෑම ටික උයනකොට, ඒ වගේම එළවලු ටික හදනකොට, ගේ අතු ගන්නකොට, අපේ ඇඳුම් අඳිනකොට, අපි නානකොට, අපි ආහාර ගන්න විට මේ සෑම අවස්ථාවකදීම සිහියෙන් යුක්තව මේ දේ කරනවා නම්, නුවණින් විමසමින් මේ දේවල් කරනවා නම් ඒක ඉබේම භාවනාවක් වෙනවා. අපි කෑම ගන්නවා. හැබැයි අපි කෑම ගන්නේ රූපවාහිනිය දිහා බලාගෙන නම් අපි ආහාර ගන්නවා කියන අරමුණ එතනින් බැහැර වෙලා යනවා. ඒ ආහාරයේ තියෙන රසවත් භාවය අපිට දැනෙන්නේ නැහැ. ඒ ආහාරයේ තියෙන රසවත් භාවය අපේ දිවේ කොතැනටද දැනෙන්නේ කියලා අපි දන්නේ නැහැ. මේ ආහාරය ගත්තට පස්සේ අපේ ශරීර අභ්‍යන්තරයේ සිද්ධ වෙන ක්‍රියාවලිය පිළිබඳව අපිට අවබෝධයක් නැහැ. හැබැයි සිහියෙන් ඉන්න කෙනෙකුට, සිහියෙන් ඉඳගෙන ආහාර ගන්න කෙනෙකුට මේ සෑම දෙයක්ම පේනවා. බලන්න ඒක භාවනාවක් නෙමෙයිද කියලා. ඒක භාවනාවක්. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ කායගත සතිය හැටියට මෙතනදී සඳහන් කරන්නේ සිහියෙන් ඉඳගෙන යම් කිසි වැඩ කටයුත්තක් කරනකොට අපි අතින් සිද්ධ වෙන වැරදි අතපසුවීම් ගොඩාක් අවම කරගන්න පුළුවන්. දැන් අර භික්ෂුන් වහන්සේ චෝදනා කළේ සාරිපුත්ත මහරහතන් වහන්සේට උන්වහන්සේගේ ඇඟේ හැප්පිලා සමාව ගන්නේ නැතුව ගියා කියලා. ඔබ අහලා තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ කොයිතරම් නිහතමානී භික්ෂුන් වහන්සේනමක්ද කියලා. එකවරක් බොහෝම පුංචි හාමුදුරු නම උන්වහන්සේට වැරද්දක් පෙන්වලා දෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේගේ සිවුරේ කොන බිම ගෑවෙනවා. මේක පෙන්වලා දෙනවා අර පුංචි සාමණේර හාමුදුරුව. ඒ වෙලාවේ අර සාමණේර හාමුදුරුවන්ට ප්‍රශංසා කරලා තමන්ගේ ඒ චීවරය සකස් කරගන්නවා. ඉතින් ඕනේ නම් සාරිපුත්ත මහරහතන් වහන්සේ මානෙ යුක්ත කෙනෙක් නම්, එසේ ඌවා නම් උන්වහන්සේට හිතන්න තිබුණා මම ධර්මසේනාධිපති තනතුර දරන්නේ, මම බුදුරජාණන් වහන්සේ ළඟට ඊළඟ කෙනා, මම උන්වහන්සේගේ අකසව් දෙනමකින් එක්කෙනෙක්, මේ ආදී වශයෙන් මෙනෙහි කරලා මට ඕන විදිහට මට ඉන්න පුළුවන් කියලා ඕනනම් හිතන්න තිබ්බා. නමුත් උන්වහන්සේ මහරහතන් වහන්සේ නම නිහතමානී ගුණය ප්‍රතිමූර්තිවත් කරන ස්වාමින් වහන්සේ නම. ඒ නිසා උන්වහන්සේ ඒ වගේ දේවල් නිවැරදි කරගත්තා. ඉතින් ඒ නිසා කායගත සතිය වඩන්නේ නැති කෙනෙකුට නම් තමන්ගේ ජීවිතයේ සිද්ධ වෙන මේ වගේ දේවල් මගහැරෙන්න පුළුවන්. හැබැයි සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ කායික ඉරියව් පිළිබඳව නිරන්තරයෙන් අවධානයෙන් ඉන්න නිසා, සිහියෙන් ඉන්න නිසා උන්වහන්සේ හොඳින්ම දන්නවා තමන්ගෙන් එවැනි අතපසු වීමක්, වැරැද්දක් සිද්ධ වුණේ නැහැ කියලා. ඉතින් උන්වහන්සේ උපමා නවයකින් පැහැදිලි කරනවා තමන් වහන්සේ කෙබඳු කෙනෙක්ද කියලා. තමන් වහන්සේ ළඟ තියෙන ඉවසීමේ ගුණය, තමන් වහන්සේ ළඟ තිබෙන දරා ගැනීමේ ගුණය කොපමණද කියලා. අද දවසේ අපි මේ අහන බණ ඊටාම වැදගත් බණක්. මොකද අපේ ජීවිතේ අපිට ඉවසීම තියෙන්නට ඕනේ. විශේෂයෙන්ම මේ කාලේ අපිට යම් යම් දේවල් ඉවසන්න සිද්ධ වෙලා තියෙනවා. අපිට කැමැති පරිදි සමූහ වශයෙන් අපිට රැස් වෙන්න හැකියාවක් නැහැ. ඒ වගේම අවශ්‍ය තැනට අපිට ගමන් කරන්න හැකියාවක් නැහැ.
අවශ්‍ය දේවල් අපිට මිලදී ගන්න, සකස් කරගන්නට හැකියාවක් නැහැ. හිතන කෑම බීම ගන්න අපිට හැකියාවක් නැහැ. ජීවිතයේ වෙනදා කරපු වැඩ කටයුතු ගොඩාක් අපිට සීමා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් අපිට ඉවසගෙන ඉන්න සිද්ධ වෙනවා. මේවා දරාගෙන ඉන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා සමහර විට අපේ දෙමව්පියෝ තමන්ගේ දරුවන් පාසල් යවන්න නොලැබීම ගැන දුකෙන් ඇති. කනගාටුවෙන් ඇති. තමන්ගේ දරුවන්ට උපකාරක පන්තිවලට සම්බන්ධ කරන්න බැරි වීම ගැන දුකෙන් ඇති. හැබැයි පින්වතුනි, ඔබ කවුරු වුණත් ඔබ මේ මහ පොළොවේ පය ගහලා ඉන්න කෙනෙක් නම් ඔබේ දරුවන්ට උගන්වන්නට ඕනේ වටිනා පාඩම් ගණනාවක් මෙතන තියෙනවා. ඔබ අන්න ඒ ටික තමන්ගේ දරුවන්ට උගන්වනවා නම් මේ කාලය කිසිසේත්ම අපත යන්නේ නැහැ. මම මුලින් සඳහන් කළා වගේ දරුවන්ගේ ආධ්‍යාත්මික ජීවිතය සංවර්ධනය කරන්න පුළුවන් හොඳම අවස්ථාවක් උදා වෙලා තියෙන්නේ. දරුවන්ගේ ආකල්ප ටික යහපත් පැත්තට හරව ගන්න හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙන්නේ. ඔබ මේ තරම් කාලයක් සිද්ධ කළේ දරුවන්ගේ ඔළුවට විවිධාකාර කරුණු පුරවන එක. ඒ දරුවන්ටගේ දැනුම වර්ධනය කරන එක. නමුත් අපි දන්නවා කරුණු ගොඩාක් දැනගත්තා කියලා, ලොකු දැනුමක් තිබුණා කියලා දරුවන් තුල ඉවසීමේ ගුණය නැත්තම්, දරා ගැනීමේ ගුණය නැත්තම් ඒ දරුවන්ගේ අර දැනුමෙන් වැඩක් නැහැ. අපි ඕන තරම් දැකලා තියෙනවා ගොඩාක් දේවල් දන්න, විෂයබද්ධ කරුණු දන්න ගොඩාක් අයගේ ජීවිත යම් යම් ස්ථානවලදී අසාර්ථක වෙලා තියෙනවා. ඇයි ඒ අසාර්ථක උනේ? මේ වගේ පීඩාකාරී අවස්ථාවක තියෙන දේවල් හරි හැටි ඉගෙන ගත්තේ නැති නිසා. ඒ වගේ දෙයක් තමන්ගේ ජීවිතේට උදා නොවුනත් ඉගෙන ගන්නට ඕනේ. මේ මහ පොළොව කියන්නේ මොකක්ද? මේ ගහකොළ කියන්නේ මොකක්ද? සතාසිව්පාව ඇරදුලේ තියෙන වටිනාකම දරුවන්ට කියලා දෙන්නට ඕනේ. ජීවිතේ හැමදාම අපිට සැප විඳින්න ලැබෙන්නේ නැහැ. මේ වගේ දුක්ඛදායී දේවල් විඳින්න සිද්ධ වෙනවා. හැමදාම ලාභ ලැබෙන්නේ නැහැ, පාඩු විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම යම් යම් දේවල් ඉවසාගෙන දරාගෙන ඉඳ සිද්ධ වෙනවා. මේ දරා ගැනීමේ ගුණය, ඉවසීමේ ගුණය දරුවන්ට කියලා දෙන්න මේ අවස්ථාව. මේක ඊටාම හොඳ අවස්ථාවක්. මේ ටික දරුවන්ට හරියට කියලා දුන්නොත් දරුවන්ගේ ජීවිතය සාර්ථක වෙනවා. මේක ඊටාම හොඳ ඉගෙනීමක්. බලන්න මේ දවස්වල අපිට හිතන පතන ආහාර පාන ගන්න හැකියාවක් නැහැ. වෙනදට නම් දරුවෝ මෙන්න මේ කෑම කන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරනවා. අද බලන්න අපට ප්‍රතික්ෂේප කරන්න ආහාරයක් නැහැ. අපි රසය පස්සේ දුවපු මිනිස්සු ටික. අද අපි රසය පස්සේ නෙමෙයි, අද ගුණය පස්සේ දුවන්නේ. ආහාරයේ අපි ගුණවත්භාවය අද හිතනවා. අපේ පරණ පුරුදු පැරණි ආහාර රටාවට අපිට ගමන් කරන්න සිද්ධ වෙලා තියෙනවා. අහපව් අපේ දේශීය ක්‍රමවලට අපිට එන්න සිද්ධ වෙලා තියෙනවා. දේශීය ආහාර පාන ගැන හිතනවා. දේශීය ඖෂධ ගැන හිතනවා. අපේ මානව ගුණධර්ම ගැන අපිට හිතන්න වෙලාවක් දැන් ඉතුරු කරලා තියෙන්නේ. අපි හැමදාම ගියේ තනි ගමනක්. ආත්මාර්ථකාමී ගමනක් ගියේ. මමත්වයෙන් පිරුණු ගමනක් ගියේ. දැන් අපි විතරක් නෙමෙයි මුළු මහත් ලෝකෙම නැවතිලා තියෙන්නේ. රටවල් 200 ගණනක් ගියපු ගමන දැන් යම් කිසි සම්දිස්ථානයක නතර වෙලා තියෙන්නේ. දැන් හැමෝම කල්පනා කරනවා අපිට මොකද උනේ කියලා. අවාසනාවකට ලංකාවේ ජීවත් වෙන අපි සියලු දෙනා නම් අපිට තියෙන දේ නැති කරගත්තේ. අද බටහිර රටවල් වලට සිද්ධ වෙලා තියෙන්නේ අපේ පෙර දැනුමට ඒ අයට එන්න සිද්ධ වෙලා තියෙනවා. ගමන වැරදුනා කියලා තේරිලා තියෙනවා. අපි කරගත්තේ අපිට තියෙන දේ ටික නැති කරගත්ත එකයි. ඒ නිසා අපේ ජීවිතේ ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. දරුවෙක් වුණත් වැඩිහිටි කෙනෙක් වුණත් මේ ටික අපි ඉගෙන ගන්නට ඕනේ. ආහාරයේ තියෙන වටිනාකම අපි තේරුම් ගන්න ඕනේ. ආහාර සහ අනිකුත් දේවල් වල අර පිරිමැස්ම ගැන අපි ඉගෙන ගන්නට ඕනේ. අපේ පිඟානට එන බත් ඇටයක් කොහෙන් දෙන්නේ කියන එක දරුවන්ට කියලා දෙන්නට ඕනේ. ඒ සඳහා ගොවියෙක් කාස්ට් එක අවුවේ කොයිතරම් පීඩාවකින් වැඩ කටයුතු කරනවද? කොයිතරම් දහඩිය හෙලනවද? කොයිතරම් මහන්සි වෙනවද? ඒවා කොහොමද සකස් වෙලා අපේ පිඟානට බත් ඇටයක් හැටියට එන්නේ? ඒ බත් ඇටයක් විසි කරනකොට දරුවට ඒක මතක් වෙන්නට ඕනේ. මේ කරුණ ටික දරුවන්ට කියලා දෙන්න ඉතාම හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙන්නේ. ඒ වගේම සතියෙන් සිහියෙන් වැඩ කටයුතු කිරීම ගැන දරුවන්ට කියලා දෙන්න. මේ
හුදකලාව උත්තරීතර හුදකලාව බවට පත් කරගන්නට ඕනේ. මේක උත්තරීතර හුදකලාවක් කරගන්නට ඕනේ. ඉතින් අපි දන්නවා අපිට මේ නිවන සඳහා අවශ්‍ය කරන ප්‍රතිපදාව වඩන්න නම් හුදකලාව කියන එකත් අවශ්‍ය කරන දෙයක්. ඒකනේ භික්ෂුන් වහන්සේලා භාවනා කරන්න වනගත වෙන්නේ. අපි සමහර වෙලාවට අපිට මේ සමාජයත් එක්ක කටයුතු කරද්දී ඒක බාධාවක් නම් අපි එතනින් හුදකලා වෙනවා. ඒතකොට අද අපි නිවෙස් වලට වෙලා හුදකලා වෙලා ඉන්නේ. අද අපිට පුළුවන් අපේ යහපැවැත්ම ගැන කල්පනා කරන්න. අපේ ඉරියව් පැවැත්වීම ගැන අපිට හිතන්න පුළුවන්. අපේ මනස දියුණු කරගන්නේ කොහොමද කියලා අපිට හිතන්න පුළුවන්. සමූහයක් එක්ක සමගියෙන් වාසය කරන්නේ කොහොමද? වැඩ කටයුතු කරන්නේ කොහොමද? හොඳ අරමුණක් ජයග්‍රහණය කරගන්නට උත්සාහවත් වෙන්නේ කොහොමද කියලා හිතන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. ඒ නිසා වටිනා කාලයකුයි අපි දවසින් දවස මේ ගෙවමින් ඉන්නේ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ උපමා ගණනාවකින් පැහැදිලි කරනවා මේ කායගත සතිය වඩන කෙනෙක් හැටියට උන්වහන්සේ ලබලා තියෙන කරුණු පිළිබඳව. ඒ කරුණු ටික උපමා හැටියට දක්වලා තියෙන්නේ. අපේ ජීවිතයට ඉතාම වැදගත් කරුණු ටිකක්. සාරිපුත්ත මහරහතන් වහන්සේ පළමුවෙන් සඳහන් කරනවා මහ පොළොව පිළිබඳව. මේ මහ පොළොවට මිනිස්සු පිරිසිදු දේවලුත් දානවා. අපිරිසිදු දේවලුත් දානවා. ඒ වගේම මිනිස්සු මල මුත්‍රා ආදියත් මේ මහ පොළොවට තමයි බැහැර කරන්නේ. ඒ වගේම මිනිස්සු මේ මහ පොළොවට කෙල ගහනවා. අපේ ශරීරයේ තියෙන සැරව ලේ ආදියත් මේ මහ පොළොවට දානවා. හැබැයි මහ පොළොව කවදාවත් අපිට වෙනස් විදිහට සලකන්නේ නැහැ. පිරිසුදු දේවල් දැම්මා කියලා මහ පොළොව උද්දාමයටපත් වෙන්නේ නැහැ. අපිරිසුදු දේවල් දැම්මා කියලා මිනිස්සු කෙරෙහි කනගාටුවක්, දේශයක්, වෛරයක් ඇති කරගන්නේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා මමත් හරියට මහ පොළොව වගේ. මට ලැබෙන ප්‍රශංසා ආදීෙදිත් ඒ වගේම දොස්පරොස් ආදීෙදිත් මම මධ්‍යස්තව ඉන්නවා. මම කවුරුවත් දිහා වෛරයෙන් ක්‍රෝධයෙන් බලන්නේ නැහැ. මාව ප්‍රශංසාවට ලක් කරනකොට මම ඒකෙන් උද්දාමයටපත් වෙන්නේ නැහැ. බලන්න බුද්ධිමත් කෙනෙක්, ජීවිතයේ තේරුම් ගත්ත කෙනෙක්, අවබෝධයෙන් සිහියෙන් ඉන්න කෙනෙකුගේ ලක්ෂණය. අපිට මොකද්ද සිද්ධ වෙන්නේ? අපි හැම වෙලේම කැමති හොඳ අහන්න. හොඳ දේවල් කියනකොට අපි ප්‍රශංසා කරනකොට අපි ඒකෙන් ඉතාම උද්දාමයටපත් වෙනවා. හැබැයි අපි ඉගෙන ගත්තේ නැහැ මට ප්‍රශංසා විතරක් නෙමෙයි නිന്ദා අපහාස ආදියත් විඳින්න සිද්ධ වෙනවා කියලා. සිද්ධ වේවි කියලා අපි හිතුවේ නැහැ. ඒවත් හිතාගෙන තමයි අපි වැඩ කටයුතු කරන්නට ඕනේ. ඒ නිසා යම්කිසි අරමුණක් ජයග්‍රහණය කරන්නට යම්කිසි අරමුණක් කරා අපි යනකොට අපිට මේවට මුහුණ පාන්න සිද්ධ වෙනවා. හොඳ දේවල් අහන්නත් ලැබෙනවා, නරක දේවල් අහන්නත් ලැබෙනවා. හොඳ දේවල් වලට මුහුණ පාන්නට සිද්ධ වෙනවා, නරක දේවල් වලට මුහුණ පාන්නට සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් ලෝකේ වැඩ කටයුතු කරපු ශාස්ත්‍රූවරුන්ටත් වෙනකුත් අනෙකුත් නායකයින්ටත් මේ වගේ දේවල් වලට මුහුණ පාන්න සිද්ධ වුණා. ඒවා සමසිතින් දරා ගැනීමේ ගුණය අපි ළඟ නැත්තම් අර අරමුණෙන් අපිව බැහැර වෙනවා. ඒ අරමුණට අපි ජයග්‍රහණය කරන්නට වැඩ කටයුතු කරන්නේ නැහැ. අර එන නිന്ദා අපහාස ආදී වලට පිළිතුරු දෙන්නටයි අපි වැඩ කටයුතු කරන්නේ. ඒතකොට අපේ ගමන අඩාල වෙනවා. ඒ නිසා ඔබ හරියට මහ පොළොව වගේ ජීවත් වෙන්නට ඕනේ. මහ පොළොව මේවා විඳ දරා ගන්නවා වගේ ඔබ ජීවිතයේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ආදර්ශයට අරගෙන මහ පොළොව වගේ ජීවත් වෙන්න පුරුදු වෙන්න. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ දේවල් විඳ දරා ගත්තා. එහෙනම් අපිත් මේවා විඳ දරා ගන්න ඕනේ කියන එක අපි පුරුදු පුහුණු වෙන්නට ඕනේ. ඒ වගේම සාරිපුත්ත මහරහතන් වහන්සේ පැහැදිලි කරනවා ජලයට මිනිස්සු පිරිසුදු දේවලුත් දානවා, අපිරිසුදු දේවලුත් දානවා. අපිරිසුදු දේවලුත් හොදනවා, පිරිසුදු දේවලුත් හොදනවා. මිනිස්සු කෙල ගහනවා, මල මුත්‍ර කරනවා, සැරව දානවා, ලේ දානවා. මේවා හොදනවා. හැබැයි ජලය මේව කිසිම කටයුත්තක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මට හොඳ දේවල් විතරක් දෙන්න, අපිරිසුදු නරක දේවල් මට දෙන්න එපා කියලා කොතනකදීවත් සඳහන් වෙන්නේ නැහැ. ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ නිසා මමත් හරියට ජලය වගේ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ සඳහන් කරනවා. ඒ නිසා ඔබටත් ජලය වගේ වෙන්න පුළුවන්. ඔබත් ජලය වගේ වුණොත් ඔබේ ජීවිතයේ එළඹෙන විවිධ දුක්ඛ දෝමනස්යන්
ඒවා ඔබ විඳ දරා ගන්න පුරුදු වෙනවා. ඔබ කවදාවත් කවුරුවත් ප්‍රතික්ෂේප කරන්න යන්නේ නැහැ. සමහර වෙලාවට ඔබට ලස්සන දෙයක් දැක්කහම ඔබ ඒකට ආස කරනවා. හැබැයි ඔබ දකින්න අකමැති දෙයක් නම් ඔබ ප්‍රතික්ෂේප කරලා සමහර වෙලාවට හිතේ යම්කිසි කනගාටුවකුත් හදා ගන්නවා. මේ දේවල් වෙන්නේ නැහැ අපි මධ්‍යස්ථ භාවයෙන් යුක්තව ජීවත් වෙනවා නම්. අපි ලස්සනයයි කියන හිතන දේවල් හැමදාම අපේ ජීවිතේට ලැබෙන්නේ නැහැ. මිහිරි දේවල් අපිට හැමදාම ලැබෙන්නේ නැහැ. අපිට අවලස්සන දේවල්, අප ප්‍රතික්ෂේප කරන දේවල් වලටත් මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඒක තමයි ජීවිතයේ ස්වභාවය. ඒ ජීවිතයේ ස්වභාවය තේරුම් ගත්තට පස්සේ මේ ගමන යන එක ඊටාම පහසු කාර්යයක්. ඒ නිසා අපි මේක තේරුම් අරගෙනයි වැඩ කටයුතු කරන්න ඕනේ. ඒ වගේම සාරිපුත්ත මහරහතන් වහන්සේ ගින්න උපමාවට ගන්නවා. ගින්නටත් අපි යම්කිසි දේවල් විවිධ අවස්ථාවලදී දානවා. ගින්නේ හැම දෙයක්ම දවල පුච්චලා දානවා. යම් යම් දේවල් මේවා පුච්චන්න බෑ කියලා ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ඒ නිසා සාරිපුත්ත මහරහතන් වහන්සේ සඳහන් කරනවා මමත් හරියට ගින්නක් වගේ. මම කවුරුවත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. කවුරු අඩුපාඩුවක් පෙන්නුවත්, කවුරු මොනවා කිව්වත් ඒවා විඳ දරා ගන්න හොඳ මනසක් පුරුදු පුහුණු කරලා තියෙනවා. මේක තමයි අපිට වැදගත් වෙන කාරණේ. ඒ වගේම සුළඟ උපමාවට ගන්නවා. බලන්න හුළඟේ ගහගෙන යන්න පුළුවන් සෑම දෙයක්ම ගහගෙන යනවා. පිරිසුදු දේවල් ගහගෙන යනවා, අපිරිසුදු දේවල් ගහගෙන යනවා. මේ සෑම දෙයක්ම ගහගෙන යනවා. ඉතින් ඒ වගේ ඔබ කල්පනා කරන්න ජීවිතයට එන සමහර වෙලාවට නරක දේවල් අහන්න ලැබෙනවා. අපි අහන්න අකමැති දේවල් අපිට අහන්න ලැබෙනවා. ඕව මග හරින්න බෑනේ. අපි සමහර වෙලාවට එතනින් යන එක ඇත්ත. හැබැයි සමහර වෙලාවට අපිට ඒ වගේ පරිසරයක් තුල ජීවත් වෙද්දී ඒ වගේ දේවල් අහන්න ලැබෙනවා. එතකොට ඒව අපි අර හුළඟ ගහගෙන යන වගේ ඒවා ඔහේ යන්න දෙන්න ඕනේ. අපිට යෝවා කිව්වේ කියලා අපි හිතන්න ගත්තොත්, කල්පනා කරන්න ගත්තොත් ඒක අපේ ජීවිතේට බාධාවක් වෙනවා. සමහර වෙලාවට අපි වෙනත් කෙනෙකුට කියපු දෙයක් පවා මටද දන්නේ නැහැ කිව්වේ, මට කිව්වේ කියලා අපි හිතනවා. අපිව මූලික කරගෙන අපිව අදාළ කරගෙනත් නෙමෙයි කියලා තියෙන්නේ. සමහර වෙලාවට අපි ඒක බාර ගන්නවා. අපි අර කියන්නේ කැලේ යන දේවල් කියලා, අහ කියන දේවල්. ඒ වගේ දේවල් ගැන අපිට ඒව අදාළ නැත්තම් ඒවා අපි මෙනෙහි කරන්න යන්න ඕනේ නැහැ. ඒ වගේ හුලඟක් වගේ ඒවා අපිට ප්‍රතික්ෂේප කරන්න පුළුවන්, අයින් කරන්න පුළුවන්. ඒ වගේම සාරිපුත්ත මහරහතන් වහන්සේ සඳහන් කරනවා මමත් හරියට පිසින රෙදි කෑල්ලක් වගේ, රෙදි කැබැල්ලක් වගේ. ඒ දේවල් පිහදාන්න අපි රෙදි කෑලි ගන්නවානේ. මේ රෙදි කෑල්ලෙන් අපි විවිධාකාර දේවල් පිහදානවා. පිරිසුදු දේවල් පිහදානවා, අපිරිසුදු දේවල් පිහදානවා, ඉඳුල් පිහදානවා, ඒ වගේම සැරව, ලේ ආදී පිහදානවා. මේ විවිධාකාර දේවල් පිහදානවා. හැබැයි රෙදි කෑල්ල මාව පිහදාන්න ගන්න ඕනේ පිරිසුදු දේවල් විතරයි කියලා කොහෙවත් කියන්නේ නැහැ. මගෙන් අපිරිසුදු දේවල් පිහදන්න එපා කියලා කියන්නේ නැහැ. ආන් ඒ වගේ නිහතමානී වෙන්න. රෙදි කෑල්ලක් වගේ නිහතමානී වෙන්න. අපි මේක කියනවනේ හරියට පාපිස්සක් වගේ කියලා. පාපිස්සේ ඕනම කෙනෙක් අකුල් පිහදා ගන්නවා. ඒ වගේ අපිට වෙන්න පුළුවන් නම්, නිහතමානී වෙන්න පුළුවන් නම් ඒක අපේ ජීවිතයට ඊටාම වටිනා දෙයක්. ඒ නිසා හරියට පිසින රෙදි කෑල්ලක් වගේ අපිත් නිහතමානී වෙන්න පුරුදු වෙන්නට ඕනේ. ඒ වගේම තවත් උපමාවකින් දක්වනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. රොඩි දරුවෙක්ව උපමාවට ගන්නවා. මේ රොඩි දරුවට සිද්ධ වෙනවා විවිධාකාර පීඩාවන් විඳ දරා ගන්න. ඒ පීඩාවන් විඳ දරාගෙන වැඩ කටයුතු කරන්න සිද්ධ වෙනවා. මොකද ඔහුගේ කුලය පහත් නිසා. ඒ නිසා මමත් හරියට රොඩි දරුවෙක් වගේ කියලා සාරිපුත්ත මහරහතන් වහන්සේ සඳහන් කරනවා. මේ උපමා වලින් පින්වතුනි සඳහන් කරන්නේ තමන් ළඟ තිබෙන අනතමානී ගුණය. රහතන් වහන්සේ නමකට තමයි නිහතමානී ගුණය පිහිටන්නේ. ඒ තාක් දුරට අපි අනතිමානීව ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනේ. ඒ නිසා විවිධාකාර දේවල් අපි ඉවසාගෙන ඒ වගේ අවස්ථාවල නිශ්ශබ්දතාවය පවත්වාගෙන වැඩ කටයුතු කරන්න පුළුවන් නම් ඒක අපේ ජයග්‍රහණයක්. අපේ ධර්මයේ සඳහන් වෙනවා ආර්ය නිශ්ශබ්දතාවය කියලා. ආර්යයන් වහන්සේලා කතා නොකළ යුතු අවස්ථාවන් වලදී ඒ නිශ්ශබ්දතාවය සුරකිනවා. විශේෂයෙන් අද අප්‍රේල් මාසේ 21 වෙනිදා. අපි කවුරුත් දන්නවා මීට වසරකට පෙර අපේ රටට
අවාසනාවන්ත තත්වයකට මුහුණ පාන සිද්ධ වුණා. අපේම රටේ ජීවත් වුණ අහිංසක මිනිස්සු ගණනාවකගේ ජීවිත විනාශයටපත් වුණා. ඒ කටයුත්ත සිද්ධ වෙලා අදට හරියටම වසරක් සම්පූර්ණ වෙනවා. ඒ වගේ අවස්ථාවකදී අපේම රටේ ජීවත් වෙච්ච මිනිස්සුන්ට උපහාරයක් දක්වන්නට පුළුවන්. අපි මේ මිනිස්සුන්ගේ ගුණස්කන්ධය සිහිපත් මීට වසරකට පෙර අද වැනි දවසක කිතුණු ජනතාව ඉලක්ක කරගනිමින් එල්ල කළ ම්ලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් විශාල පිරිසක් රටට අහිමි වුණා. අපේ රටේ මිනිසුන් විතරක් නෙමෙයි විදේශිකයන් පවා තමන්ගේ ඥාතීන්ට අහිමි වුණා, හිතමිතුරන්ට අහිමි වුණා. තමන්ගේ මියගේ ඥාතීන් සිහිපත් කරමින් පල්ලියට ගොස් ඔවුන් වෙනුවෙන් යාඥා කරන්නට වර්තමානයේ අපේ රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය අනුව නීතිගරුක පුරවැසියන් හැටියට ඔවුන්ට හැකියාවක් නැහැ. එනිසා අපි මේ ධර්මදේශනාව ප්‍රචාරය වන අතරතුර මේ විදිහට ඔබට ආරාධනා කරනවා තව සුළු මොහොතකින් පෙරවරු 8:45ට විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පවත්වා මියගිය හිතවතුන්ට ඥාතීන්ට සිහිපත් කරමින් ඔවුන් වෙනුවෙන් තමන්ගේ නිවසේ සිට ඒ වත් පිළිවෙත් කරන්නට. ඉන්පසු යලිත් ධර්මදේශනාව ශ්‍රවණය කරන්නටත් අපි ඔබට අවස්ථාව ලබා දෙනවා. මේ රටේ ජීවත් වන්නේ ಜಾති ආගම් ભેද නොසලකන එකම පවුලක සමාජිකයන් ලෙස ජීවත් වන කලගුණ දන්නා මිනිසුන්, අන් අයගේ දුක හඳුනන මිනිසුන්. ඒ නිසා අපි මීට වසරකට පෙර අද වැනි දිනක මෙලොවින් සමුගත් සහෘදයන් සිහිපත් කරමින් විනාඩි 2ක නිශ්ශබ්දතාවය අද දවසේ ආරක්ෂා කරමු. ඇත්තටම ඔබට මතකයි මේ පුවත ඇසුනමත් බොහෝ දෙනෙක් කම්පාටපත් වුණා. තමන්ගේ ඥාතින් නොවුනත්, තමන්ගේ හිතවතුන් නොවුනත් අනේ මේ විපතටපත් උනේ අපේ රටේ ජනතාව නේද කියන සිතවිල්ල හැම කෙනෙක්ගේම හදවත් වලට දැනුණා. ඒ වගේම අපේ රටට පැමිණි විදේශිකයන් පවා ජීවිතාක්ෂිතපත් වුණා. ඔවුන්ගේ රටට ඔවුන් අහිමි වුණා. ඉතින් ඇත්තටම හැම කෙනෙක්ගේම නෙතකට කඳුලක් ආවේ નિરાයාසයෙන්. මොකද කවුරුත් මිනිසුන් හැම කෙනෙක්ම තමන්ගේ ජීවිතවලට ආදරේ, තමන්ගේ ඥාතීන්ට ආදරේ, තමන්ගේ හිතවතුන්ට ආදරේ. ඉතින් ඒ හිතවත්කම් අහිමි වුණාම දැනෙන ශෝකය කිසි කෙනෙකුට වාව ගන්නට බෑ. එවන් වූ මොහොතක් තමයි, එවන් වූ දවසක් තමයි මීට වසරකට පෙර අපේ ජනතාව මුහුණ දුන්නේ. ඇත්තට මේ ශෝකී පුවත නොයෙකුත් මාධ්‍යවලින් දකින්නකොට තව තවත් ඔවුන් කම්පාවටපත් වුණා. තමන්ගේ ඥාතීන් හිතවතුන් ඉන්නවාද කියලා හැම කෙනෙක්ම මුළු රටේම පිරිස හොයා බැලුවා. විදේශවල ඉන්න අයත් ඒ තොරතුරු සොයා බලමින් කම්පාවටපත් වුණා. ඇත්තම ඔවුන්ගේ ඥාතීන් හඬා වැළපෙන අයුරු දැක්කහම කිසිම කෙනෙකුට හදවතින් හඬා වැටෙන්නට නොහැකි තත්ත්වයක් ඇති වුණේ නැහැ. හැම කෙනෙක්ම හැඬුවා. ඒ තත්ත්වය උදා වුණේ මේ ම්ලේච්ඡයින්ගේ ප්‍රහාරය නිසා. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු කිසිම දිනක මෙවන් විපතක් සිදු නොවේවා කියලා. අපි හැම විටම මෛත්‍රී සිත් පහළ කර ගන්නට උත්සාහ කළොත් අපිට පුළුවන් මේ තත්ත්වයෙන් මිදෙන්නට, අපේ සිත් තුළ සංසුන් සිතවිලි ඇති කර ගන්නට. එහෙමනම් අපි මේ පිළිබඳවත් යලියලිත් මතක් කරමින් තමයි ඔබට ආරාධනා කරන්නේ විනාඩි 2ක නිශ්ශබ්දතාවයට. Let's observe 2 minutes silence in memory of the lives tragically lost on 21st April Easter Sunday attack. 2019 ஆண்டு ஏப்ரல் 21ஆம் திகதி உயிர்த்த ஞாயிறு தினத்தன்று இடம்பெற்ற மிலேச்ச பயங்கரவாத தாக்குதலினால் உயிர் நீத்த அனைவரையும் நினைவு கூறும் வகையில் இப்பொழுது முதல் 2 நிமிடங்கள் මෞන අංජලි සෙලතුවෝම්. 2019 අප්‍රේල් 21 වන දින සිදු වූ ම්ලේච්ඡ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන්
මියගිය සියලු දෙනා වෙනුවෙන් විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් සුරකිමු. පෙරවරු 8යි විනාඩි 45යි. මේ රටේ ජීවත්වන කළගුණ දන්නා මිනිසුන් හැටියට විනාඩි 2ක නිශ්ශබ්දතාවය ආරක්ෂා කරමින් ඔබේ යුතුයකමයි ඔබ ඉටු කළේ. අපි දැන් යලිත් ධර්මදේශනාව ශ්‍රවණය කරමු. අද අප්‍රේල් මාසයේ 21 වෙනිදා ඒ පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි වෙච්ච අපේම රටේ මිනිස්සුන්ට කළගුණ සලකන අවස්ථාවක්. ඒ නිසා අපි ජීවිතයේ ඉදිරියට අපිට මේ වගේ දේවල් සමහර වෙලාවට මේ වගේ කරදරවලට මුහුණ පාන සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපි කවුරුත් සමූහයක් හැටියට කටයුතු කරොත් මේ සියලු දේවල්ම අපිට ජය ගන්න පුළුවන්. ඒ වගේම ජීවිතයේ සිද්ධ වෙන විවිධාකාර දේවල් විඳ දරා ගන්න පුළුවන් නම් ඒවා ඉවසන්න පුළුවන් නම් ඒ වගේ අවස්ථාවක සිහියෙන් යුක්තව කටයුතු කරන්න පුළුවන් නම් බුද්ධිමත්ව කටයුතු කරන්න පුළුවන් නම් අවබෝධයෙන් කටයුතු කරන්න පුළුවන් නම් අපේ ඉදිරි ජීවිතවල සිද්ධ වෙන ගොඩාක් දේවල් අපිට ජය ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මේ වසංගත තත්වයේදී උවත් ඒ සිහිය අවබෝධය ඒ දරා ගැනීම අපිට අවශ්‍ය කරනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ උපමා මගින් දක්වන්නේ මේ කාරණා ටික. අපි ළඟ ඉවසීම කොයිතරම් තියෙන්න ඕනේද? දරා ගැනීම කොයිතරම් තියෙන්න ඕනේද කියලයි පැහැදිලි කරන්නේ. ඊළඟ උපමාවේදී පැහැදිලි කරනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ නිහතමානීත්වය කොයිතරම්ද කියනවා නම් අං හැලිච්ච ගොනෙකුට උපමා කරනවා. අං හැලිච්ච ගොනෙක් බලන්න මේ සත්වයාගේ මේ ගොනාගේ අන් දෙක තියෙනකොට තමයි ඒ සතාට තමන් ළඟට එන උවදුරු ආදිය ජය ගන්න පුළුවන්කමක් තියෙන්නේ. ඔහුගේ බලය තියෙන්නේ මේ අන් දෙක නිසා. අන් දෙක කැඩුනට පස්සේ අන් දෙක හැරුණට පස්සේ මේ සතාට එවැනි බලපුළුවන්කාරකමක් නැහැ. එතකොට යාර සිද්ධ වෙනවා කවුරු මොනවා කිව්වත් මොන දේ සිද්ධ වුණත් ඒව ඉවසාගෙන ඉන්න. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ලස්සන උපමාවෙන් පැහැදිලි කරන්නේ සමහර වෙලාවට අපිට අදාළ නැති දේවල් ඕන තරමයි කියනවා. මොනවා කිව්වත් අපිට ඒවා ඉවසාගෙන ඉන්න පුළුවන්කම තියෙන ගුණය අපි ළඟ තියෙනවා නම් ඒවා දරා ගන්න අපිට සමත්කමක් තියෙනවා. ඒ වගේම ලස්සන තරුණියා හොඳ සුවඳ පැනින් නාලා බොහෝම සුවඳවත් වෙලා ඉන්න අවස්ථාවක යම් කිසි කෙනෙක් සරපු කුණක් ගෙනහැලා බෙල්ල වටේ උතනවා.
එහෙම නැත්නම් බලු කුණක් ගෙනහැලා බෙල්ලට දානවා. එහෙම නැත්නම් මිනිස් කුණක් ගෙනහැලා දානවා ගඳ ගහන එක. සාරිපුත්ත මහරහතන් වහන්සේ සඳහන් කරනවා ආධ්‍යාත්මික සුවයෙන් ඉන්න කෙනෙකුට ඒ වගේ යම්කිසි ගඳ ගහන දෙයක් ලැබුණත්, ඒ වගේ දෙයක් මුහුණ පාන්න සිද්ධ වුණා, එවැනි දෝෂාරෝපණයක් අහන්න ලැබුණත්, ඒ වගේ කෙනෙක් ඒක ප්‍රතික්ෂේප කරනවා. හරියට ඒ වගේ දේවල් සර්ප කුණක්, බලු කුණක්, මිනිස් කුණක් වගේ. ඒ වගේම සඳහන් කරනවා 9 වෙනි උපමාවෙන් ඕජස් ගලන මස් හැලියකට. මේ මස් හැලියේ මස් ඇතුලේ මස් දාලා වහලා තියෙන්නේ. හැබැයි තනින් තන සිදුරු තියෙනවා. මේක ඔළුව උඩ තියාගෙන ඉන්නකොට හැම තැනින්ම ඕජස් ගලනවා. ඒතකොට ඒක තියාගෙන ඉන්න කවුරුවත් කැමති වෙන්නේ නැහැ. එතකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ උපමාවෙන් පැහැදිලි කරන්නේ අපේ ශරීරය. සමහරු ඉන්නවා තමන්ගේ ශාරීරිය පිළිබඳව විවිධ මාන හදාගත්ත අය. මම ගොඩාක් නිරෝගී, මට ලොකු බලයක් තියෙනවා, මට හොඳ සවිශක්තිය තියෙනවා, මම තාම තරුණයි, මේ ආදී වශයෙන් තමන්ගේ ශරීර ශක්තිය ගැන, බලය ගැන හිතන අය ඉන්නවා. හැබැයි අපි කවුරුත් දන්නවා තමන්ගේ ලස්සන ගැන හිතුවත්, බලය ගැන හිතුවත්, මොන කාරණා ගැන හිතුවත් අපේ ශරීරය ඇතුලේ මොකද්ද සිද්ධ වෙන්නේ? අපේ ශාරීරිය දවසක් දෙකක් පිරිසිදු නොකර හිටියොත් මේ නව තැනකින් අපේ ශාරීරියේ විවිධාකාර අපද්‍රව්‍යයන් ගලනවා. කොයිතරම් ලස්සන කෙනෙකුගේ වුවත් සෙමසොටු ආදිය, මල මුත්‍ර ආදිය කාටත් අප්‍රසන්නයි. කොයිතරම් තරුණ කෙනෙකුගේ වුවත්, කොයිතරම් නිරෝගී කෙනෙකුගේ වුවත් ඒ දේවල් අප්‍රසන්නයි. ඒ වගේ සාරිපුත්ත මහරහතන් වහන්සේ සඳහන් කරනවා තමන් වහන්සේ මේ කය පිළිබඳව මනා වැටහීමකින් අවබෝධයෙන් ඉන්න කෙනෙක්. මේ ශරීරයේ තිබෙන අනිත්‍ය පිළිබඳව නිරන්තරයෙන් මෙනෙහි කරන කෙනෙක්. ඒ වගේ කෙනෙක් අතින් මේ වගේ වැරැද්දක් වෙන්න තියෙන අවස්ථාව ඊටාම අවමයි. නොදැනුවත්ව එවැනි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. යම්කිසි ආකාරයකින් සිද්ධ වුණා ඒ වගේ අවස්ථාවකදී සමාව ගන්න පෙළඹෙනවා. ତොර මේ භික්ෂූන් වහන්සේ, චෝදනා කරපු භික්ෂූන් වහන්සේ මේ කරුණු ටික අහගෙන ඉඳලා උන්වහන්සේට තේරුණා මම කොයිතරම් නිවැරදි ගරු කරන්න ඕන ස්වාමීන් වහන්සේ නමකටද මෙවැනි අභූත චෝදනාවක් කරේ, මෙවැනි අපහාසයක් කළේ කියලා උන්වහන්සේට තේරුණා. උන්වහන්සේ ඒ අවස්ථාවේදී අර සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් සමාව අරගෙන බුදුරජාණන් වහන්සේ ඉදිරියේදී සමාව ගන්නවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට සඳහන් කරනවා මේ භික්ෂුවට, මේ භික්ෂුවගේ ඔළුව සත්කඩකට පැලෙන්න කලින් මේ භික්ෂුන් වහන්සේට සමාව දෙන්න කියලා. ඇයි ඒ ඔළුව සත්කඩකට පැලෙන්න කලින් කියලා සඳහන් කරන්නේ? ආර්යයන් වහන්සේලාට අපවාද කිරීම ඊටමත් බලවත් අකුසල කර්මයක්. මේ අපහාසය කරේ, මේ නින්දාව කරේ මහරහතන් වහන්සේ නමකට. ඒ අකුසල ඊටාම බලවත් අකුසලයක්. ඒ නිසා ඊටාම ඉක්මනින් සමාව දෙන්න කියලා සඳහන් කළේ. ඒ නිසා අපි කල්පනා කරනවා පින්කමක් කරලා, කුසල කර්මයක් කරලා නිවන් අවබෝධ කරගන්න ඕනේ කියලා. ඒක තමයි අපේ ප්‍රබල අරමුණ. ඊට මෙහා ලෞකික අරමුණු ගණනාවක් තියෙනවා. ඒ නිසා ඒ අරමුණු සියල්ලක්ම ජයග්‍රහණය කරගන්න පුළුවන්කම තියෙන ඉවසීමේ ගුණය, දරා ගැනීමේ ගුණය මෙනෙහි කිරීම තුළින්. ඒ නිසා නිරන්තරයෙන් අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිළිබඳව සිහිපත් කරන්න. මේ සාරිපුත්ත සීහනාද සූත්‍රයේ ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉවසපු ආකාරය, දරාගත් ආකාරය ගැන සඳහන් වෙනවා. ඒ වගේම අපේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව මෙනෙහි කරන්න. උන්වහන්සේට කොයිතරම් නිന്ദා අපහාස ආදී සිද්ධ කළාද? ඒ උන්වහන්සේගේ වැරැද්දක් නිසා නෙවෙයි, උන්වහන්සේගේ නිවැරදි භාවය නිසා තමයි මිනිස්සු එහෙම කළේ. ඒ නිසා ඔබේ ජීවිතේ යම් කිසි අඩුපාඩුවක් තියෙනවා නම් ඒව නිවැරදි කරගන්න සතිමත් භාවය නිරන්තරයෙන්ම පුරුදු පුහුණු කරන්න. මේ කාලය ඒ සතිමත් භාවය පුරුදු පුහුණු කරන්න ඊටාම හොඳ අවස්ථාවක්. ඒ නිසා මේ අවස්ථාවේදී අපි රැස් කරගත්ත සියලුම පුණ්‍ය කර්මයක් හරියටම අදට වසරකට පෙර පාස්කු ප්‍රහාරය නිසා අපේ රටේ ජීවත් වෙච්ච අහිංසක මිනිස්සුන්ගේ ජීවිත ගණනාවක් විනාශ වුණා. ඒ සියලු දෙනාටම අපි මේ වෙලාවේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඔබගේ මියගිය ඥාතීන් ඇත්නම් ඒ සියලු දෙනාටත් පින් අනුමෝදන් වෙත්වා. විශේෂයෙන් අපේ
රට බේරා ගැනීමේ මෙහෙයුම් වලදී අපේ රණවිරුවන්ගේ ජීවිත ගණනාවක් අහිමි වුණා. ඒ ඇත්තන්ටත් පින් අනුමෝදන් වෙත්වා. ඒ සෑම දෙනාටම අපි ලබා දෙන මේ පින් අනුමෝදන් වෙලා උතුම් නිවන් සුවත් වේවා කියලා අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරමු. ඒ වගේම කොරෝනා වසංගතය නිසා ජීවිත කිහිපයක් මේ වෙනකොට අහිමි වෙලා තියෙනවා. ඒ අයටත් අපි පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. සියලු දෙනාගේම පරලෝක ජීවිත වාසනාවන්ත වේවා, සුවපත් වේවා, හැම දිනම සුගතිගාමී වේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අපි රැස් කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. ඒ පාස්කු ප්‍රහාරය නිසා අසරණ භාවයට පත් වුණු හැම දෙනාටම සියලු දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය සැලසේවා. ඒ වගේම මේ වෙනකොට කොරෝනා වසංගතය නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලබන, ඒ වගේම නිවෙස් වල වෙලා සිටින හැම දෙනාටම, ඒ වගේම මේ වෙලාවේ විශාල කැපකිරීමක් අපේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, වෛද්‍යවරුන්, හෙදහෙදියන් මේ ආදී වශයෙන් විශාල පිරිසක් අපේ රට ආරක්ෂා කරන්න, අපේ ජීවිත ආරක්ෂා කරන්න කටයුතු කරනවා. ඒ හැම දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා. සියලු දෙවියන්ගේ රැකවරණයේ සැලසේවා. මේ තිබෙන පීඩාකාරී තත්වය ඊටාම ඉක්මනින් සමනය කරන්නට ඒ ඇත්තන්ට ශක්තිය ධෛර්යය උදා වේවා. සියලු දෙවියන්ගේ ආශිර්වාදය උදා වෙත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. මෙතෙක් වේලා රැස් කරගත් පින් බලයෙන් අපි හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය රැකවරණය උදා වෙත්වා. අවසානයේ මේ පින් බලයෙන් අපි හැම දිනාටම උතුම් නිවන් සුවත් වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදා. සෑම දිනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. එම උතුම් ධර්මානුශාසනාව පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ කොළඹ 5 හැවුලොක් ටවුන් ඉසිපතනාරාම මහා විහාරාධිකාරී තිඹිරිගස්යාය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකකාධිකාරී අධ්‍යාපනපති පූජ්‍යපාද වග විජිතවංශ ස්වාමීන්ද්‍රණන් වහන්සේ. උන්වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබට තෙරුවන් සරණයි. ඔබ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයත් සමග